අපි කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ පදාර්ථයේ ගුණ. අපාවට පරිසරය පදාර්ථ හා ශක්තියින් වලින් සමන්විත වෙනවා. පදාර්ථය anu අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේ බව ඔබ 6 ශ්‍රේණියේදී හදාරා ඇති. එසේම පදාර්ථය සඳහා විවිධ නිදසුන් ඔබ එහිදී සාකච්ඡා කරන්නට ඇති. වාතය, ජලය, පස, මේසය, පොත, ගොඩනැගිලි මේ ආදී සියල්ලක්ම පදාර්ථය සඳහා නිදසුන් ලෙස ඉදිරිපත් කර හැකියි. මේ අතරින් ස්වභාවික නිර්මාණ මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන දෑද අයත් වෙනවා. ශක්තියින් යනු අවකාශයේ ඉඩක් අවශ්‍ය නොවන ස්කන්ධයක් රහිත දෑ ලෙසයි අපි හඳුනාගත්තේ. ඒ අනුව විවිධ ශක්ති ආකාර ආලෝක ශක්තිය, විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය, විභව ශක්තිය, චාලක ශක්තිය, ධ්වනි ශක්තිය, රසායනික ශක්තිය ආදී වශයෙන් ශක්තියින් ගණනාවක්ද අපි ඉගෙන ගනු ලැබුවා. පදාර්ථයේ ස්වභාවය පිළිබඳ පිළිගත හැකි මතයක් පළමුවෙන්ම ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඩිමෝක්‍රටිස් මහතායි. එතුමාගේ මතයට අනුව පදාර්ථය අංශු වලින් සමන්විත බව ඔහු ප්‍රකාශ කරනවා. ඊට පසු කාලීනව ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් මහතා ප්‍රකාශ කරන්නේ පදාර්ථය අංශු වලින් සමන්විත නොවන බව. ඩිමෝක්‍රටිස්ගේ අනුගාමිකයින් සහ ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයින් දෙපිරිසම මේ පිළිබඳව ග්‍රීසියේ ඇතන්ස් නුවරදී ප්‍රසිද්ධ විවාදයක් පවත්වනු ලබනවා. එම විවාදයේදී පදාර්ථය අංශු වලින් සමන්විතයි යන මතය තහවුරු වෙනවා. පසු කාලීනව විද්‍යාත්මක පර්යේෂණ වලින්ද පදාර්ථය අංශු වලින් සකස් වී ඇති බව තහවුරු වෙනවා. ඒත් එක්කම එම අංශු අතර අවකාශ පවතින බවත් තවදුරටත් සොයාගනු ලබනවා. මෙය පදාර්ථයේ අසන්තතික ස්වභාවය ලෙසයි හඳුන්වනු ලබන්නේ. ඒ අනුව පදාර්ථයේ අවස්ථා 3 වන ඝන, ද්‍රව, වායු යන අවස්ථා 3 ගැන සලකා බැලීමේදී මේ සියලුම පදාර්ථ ඝන පදාර්ථයත්, ද්‍රව පදාර්ථයත්, වායු පදාර්ථයත් අසන්තතික බව පරීක්ෂණාත්මකව තහවුරු වනු ලබනවා. ඒ පිළිබඳව ඔබේ පෙළ පොතේ 4.1 ක්‍රියාකාරකම, 4.2 ක්‍රියාකාරකම සහ 4.3 ක්‍රියාකාරකම වැඩිදුරටත් තොරතුරු ඔබ වෙත සපයනු ලබනවා. පදාර්ථයේ අංශුමය ස්වභාවය සලකා බැලීමේදී ඝන, ද්‍රව හා වායු යන පදාර්ථයේ අවස්ථා 3ම අංශවල හැසිරීම අනුව කිසියම් විවිධත්වයක් පෙන්වනු ලබන බව අපිට සනාථ වෙනවා. ඒ අනුව ඝන පදාර්ථය මෙන්න මේ විදිහට අංශු ඉතා ළඟින් නැසිරී ඇති බවත්, ඒ අංශු අතර ඉඩ ඉතාමත් අල්ප බවත්, එම අංශු වලට එකිනෙක චලනය විය නොහැකි වන විදිහට තදින් නැසිරී ඇති බවත් ප්‍රකාශ වෙනවා. ද්‍රව පදාර්ථයේ සලකා බැලීමේදී එහි අංශු වල සැකැස්ම ඝන පදාර්ථයක තරම් එකිනෙකට ඇහිරී නොමැති බවත්, අංශු අතර කිසියම් ඉඩ ප්‍රමාණයක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව එම අංශු වලට සුළු වශයෙන් චලනීය විය හැකි ලෙසත් සකස් වී තිබෙනවා. ඒ වගේම වායු පදාර්ථයේ සැලකීමේදී
වායු පදාර්ථයේ අංශු ඉතා දුරස්ව පිහිටන අතර ඒවට එකිනෙක චලනය විය හැකි වන ලෙසත් පවතින බව මේ තොරතුරු අනුව සනාථ වෙනවා. ඒ අනුව ඝන, ද්‍රව, වායු යන පදාර්ථ තුන සලකා බැලීමේදී මේ එකිනෙකට සුවිශේෂී වෙච්ච භෞතික ගුණත් මේ පදාර්ථ සතු වෙනවා. ඝනයක් තදින් නැහිලා තියෙනවා. අංශු චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. අංශු අතර ඉඩ අඩුයි. ද්‍රවයක් ගත්තහම අංශු ක්‍රමවත් ඇසිරිලා නැහැ. අංශු අතර ඉඩ තියෙනවා. ඒක නිසා අංශු එකිනෙක චලනය වෙන්න හැකි ලෙස සකස් වෙනවා. ඒ වගේම වායු පදාර්ථය ගත්තහම අංශු ඇසිරීම ඉතා ක්‍රමවත්. අංශු අතර ඉඩ වැඩි. ඒ නිසා අංශු නිදහසේ චලනය වෙමින් පවතින. මේ පදාර්ථ තුනම ගැන සලකා බැලීමේදී මේ පදාර්ථවල භෞතික ගුණත් ඒ අනුව වෙනස් වෙනු ලබනවා. ඝනයක් ගත්තහම අංශු එකිනෙක ළඟින් ඇහිරිලා තියෙන නිසා මේකට නිශ්චිත වූ හැඩයක් තියෙනවා. ඒ වගේම මේ නිශ්චිත වූ ප්‍රමාණයක් පරිමාවක් මේකට තියෙනවා මේ ඝන පදාර්ථයට. ඒ වගේම මේ ඝන පදාර්ථය හකුලලා තෙරපලා කුඩා ප්‍රමාණයක් බවට අපිට හැසිරවීමේ හැකියාවක් නැහැ. ඒකට කියනවා අපි සම්පීඩනය කියලා. සම්පීඩනය කිරීමේ හැකියාවක් නැහැ මේ ඝන පදාර්ථය. ඒත් එක්කම මේ ඝන පදාර්ථය ගත්තාම ඒ ඝන පදාර්ථයට තියෙනවා නිශ්චිත ප්‍රමාණයකට අනුව ස්කන්ධයක්. ඒ නිසා ඒකට කියනවා අපි ඉදිරියේදී නැවත සාකච්ඡා කරන ඝනත්වය කියන පදේ. එහෙනම් මේ ඝන පදාර්ථයට ඉහළ ඝනත්වයකුත් හිමි වෙනවා. ඒ වගේම ද්‍රව පදාර්ථය අපි මුලින් කතා කරා වගේ අංශු එකිනෙක ළඟින් නැහිරිලා නැති නිසා හැඩය නිශ්චිත නැහැ. මේක දාන්නේ මොකකද? ඒ වාචනයේ හැඩය ගන්න. බෝතලේ නම් බෝතලේ හැඩය, කලේ නම් කලේ හැඩය, බීකරේ නම් බීකරේ හැඩය ආදී වශයෙන් දාන වාචනයේ හැඩය අනුව ද්‍රවයේ හැඩය වෙනස් වෙනු ලබනවා. ඒ වගේම මේකට නිශ්චිත වූ පරිමාවක් තියෙනවා. අපි කඩේකින් පොල් තෙල් අරගෙන එනකොට පොල් තෙල් බෝතලයක්, එහෙම නැත්නම් භූමි තෙල් ගැලුමක්, ඩීසල් ගැලුමක්, එහෙම නැත්නම් මිලිලීටර් 400ක් ආදී වශයෙන් අපි පරිමාව මැනගෙන එනවා. ඒ කියන්නේ ද්‍රවයකට නිශ්චිත වූ පරිමාවක් ගණනය කරන්න අපිට පුළුවන් වෙනවා. ඒත් එක්කම ද්‍රවය ගත්තහම අර ඉස්සලා කිව්වා වගේම සම්පීඩනය කරන්න, හකුලන්න, කෙටි කරන්න පුළුවන්කමක් නැහැ. අපේ වතුර බෝතලයට අපි පාසලට අරගෙන යනකොට වතුර පිරෙව්වහම මට මේකට තව ටිකක් දාගන්න හිතෙනවා. නැත්නම් ඔබට මේකට තව ටිකක් දාගන්න හිතුණයි කියලා අර ජලයේ ටික හකුලලා තෙරපලා තව ටිකක් පහළට කරලා තව පුරව ගන්න හැකියාව අපිට නෑ. මෙන්න මේකට තමයි කියන්නේ අපි සම්පීඩනය කියන්නේ. ඒත් එක්කම ඊළඟ කාරණය ඝනත්වය. අර නිශ්චිත පරිමාවට අනුව මේකට ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මේකට ද්‍රවවලට ඉහළ ඝනත්වයක් තිබෙනවා. ඊළඟට වායු පදාර්ථය ගත්තාම නිශ්චිත වූ හැඩයක් නැහැ. අංශු ඈතින් තියෙන්නේ, දුරින් තියෙන්නේ. ඒ නිසා ඔබම හැසිරෙමින් චලනය වෙනවා. හැඩය විනිශ්චිතයි. ඒ වගේම පරිමාවක් නිශ්චිත නැහැ. මා මේ ස්ථානය ගත්තාම මේ අවට පුරාම මේ පරිමාව පුරා වාතයේ විසිරීලා තියෙන්නේ. නිශ්චිත නැහැ පරිමාව. ඔබ වාඩි වී සිටින ප්‍රදේශය ගත්තත් ඒ පුරා පිරීලා තියෙනවා වාතය. පරිමාව නිශ්චිත නැහැ. ඒ වගේම වායු පදාර්ථය අපිට සම්පීඩනය කරන්න පුළුවන්, හකුලවන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන්. පුංචි කාලේ සිරින්ජයකට දුම පුරවලා ඒ දුම සිරින්ජය ඇතුලේ පුරවගෙන එක කෙළවරකින් සිරින්ජයේ කට වහගෙන පිස්ටනය අතින් තද කරනකොට අර අලු පැහැය ඉතා තද අලු පැහැයක් දක්වා සිරින්ජයේ කෙළවර දක්වා තල්ලු කරවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හකුලවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට
අනිත් පදාර්ථ වගේම ඝනත්වයක් තියෙනවා. හැබැයි තියෙන ඝනත්වය අඩුයි. නිශ්චිත පරිමාවක බරක් තියෙනවා. ඒ අනුව මෙන්න මේ පදාර්ථ තුන විවිධ වූ භෞතික ලක්ෂණ පෙන්වුම් කරනවා. මේ නිසාම පුතේ මේ ඝන ද්‍රව සහ වායු යන පදාර්ථ එදිනෙදා ජීවිතේ භාවිතා වන අවස්ථාත් විවිධ වෙනවා. ඝන පදාර්ථය ගත්තහම බොහොම දැඩි ශක්තිමත් බව වැඩි. ඒ නිසා අපි රථ වාහන ඉදි කරන්න, ගොඩනැගිලි ඉදි කරන්න, ආයුධ සකස් කරගන්න ආදී වශයෙන් යොදා ගනු ලබනවා. ඒ වගේම ද්‍රව පදාර්ථය ගත්තාම ගලා යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අංශු අතර ඉඩකඩ ලිහිල්ව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ද්‍රව පදාර්ථය රසදිය උෂ්ණත්ව මාන හදන්න, ද්‍රව වායු පීඩන මාන සකස් කරන්න, ඊළඟට ද්‍රාවක ජැක්කුව සකස් කරන්න, ඒ වගේම ගලා යාමේ හැකියාව නිසා ප්‍රවාහන කටයුතු සඳහා ද්‍රව යොදා ගන්නවා. ඒ වගේම වායු පදාර්ථය ගත්තාම වායු පදාර්ථය සම්පීඩනය කරන්න පුළුවන්, හකුලවන්න පුළුවන්. ඒ හින්දා අපිට අපේ තියෙන අවශ්‍ය වාචන වලට මේවා පුළුවන් තරම් පුරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ටයර් වල සඳහා සිලින්ඩර් වල පුරවන්න, ඊළඟට පීඩන උදුන් වල හයිඩ්‍රජන් බැලූන සඳහා මේ වාතය යොදා ගනු ලබනවා. ඉතින් මේ අනුව ඝන ද්‍රව වායු පදාර්ථය විවිධ ප්‍රයෝජන සඳහා අපි එදිනෙදා භාවිතා කරනවා. ඊළඟට පුතේ මේ පාඩමේ ඉතා වැදගත් කොටසකට තමයි අපි අවතීර්ණ වෙන්න හදන්නේ. මේ පදාර්ථයේ භෞතික ගුණ අනුව ප්‍රයෝජන සඳහා යොදා ගන්නා අවස්ථා පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන්නයි මේ අවස්ථාව කරගන්නේ. මේ පදාර්ථයේ සලකපුවාම මේ පදාර්ථයේ තියෙන ද්‍රව්‍ය අණුව පදාර්ථය නැවත වර්ග කිරීමට අපිට සිදු වෙනවා. කිසියම් පදාර්ථයක් ගත්තහම ඒ පදාර්ථයේ විවිධ අංශු වර්ග එක රාශී වෙලා තියෙනවා නම්, උදාහරණයක් හැටියට ගත්තොත් මේ අපි අවට තියෙන වාතය. මේ වාතයේ විවිධ වායූන්ගේ මිශ්‍රණයක්. ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජන් තියෙනවා, ඊට අමතරව වෙනත් වායූන් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා, ජල වාෂ්ප තියෙනවා. මේ ඔක්කොම වායු ටික එකතු වෙලයි තමයි මේක හැදෙන්නේ. ඒ වගේම මේ දිනවල විතර කතා කරන ඔක්සිජන් ටැංකි වල හිගයක් ගැන කතා කරනවා. ඒකේ තියෙන්නේ ඔක්සිජන් විතරමයි. එතකොට ද්‍රව්‍ය කීපයක් එකට එකතු වෙච්ච අවස්ථාවක් තියෙනවා, තනි ද්‍රව්‍යයක් විතරක්. අපි මේ හැදිලා තියෙන දේවල් ඔයගොල්ලන්ට මතක වෙයි සංඝටක කියලා කියනවා. එතකොට සංඝටක ගොඩක් තියෙන අවස්ථාවක් තියෙනවා, තනි සංඝටකයක් තියෙනවා. මම තවත් හොඳ උදාහරණයක් කියන්නම්. අපේ නිවසට ගේනවා විවිධ විදිහට හාල්. මේ දිනවල බොහොම ජනප්‍රියව අපි නිවසට ගේන්නේ ගල් වල ඉවත් කරපු හාල්. ඇයි? අපේ අම්මලාට උදේ නිවසේ කටයුතු වලදී බොහොම පහසුවෙන් පිස ගැනීම සඳහා බොහොම පිරිසිදු ගල් වල ඉවත් කරපු සහල් තමයි අපි නිවසට රැගෙන එන්නේ. අපේ ගමේ අම්මලා පුතේ ගෙදර වී කම්බලා මේක වේලලා මෝලට අරගෙන ගිහිල්ලා කොටාගෙන හාල් මල්ල ගෙදරට ගේනවා. මේ ගේන හාල් මල්ලේ හාල් වලට අමතරව 10ක් කෙටිච්ච නැති සමහර වී ඇට, ඒ වගේම ගල්, වැලි ආදී වශයෙන් විවිධ වූ සංඝටක එකතු වෙලා තියෙනවා. ඒක තියෙන්නේ තනි ද්‍රව්‍යයක් නොවන හින්දා අපි මෙන්න මේකට කියනවා මිශ්‍රණයක් කියලා. ඔන්න ඔය විදිහට පුතේ කිසියම් ද්‍රව්‍යක තනි සංඝටකයක් විතර නම් තියෙන්නේ. එවැනි ද්‍රව්‍ය අපි හඳුනා ගන්නවා සංශුද්ධ ද්‍රව්‍ය හැටියට. ඒ වගේම ද්‍රව්‍ය කීපයක් එකිනෙකට මිශ්‍ර වීමෙන් නම් මේ ද්‍රව්‍ය සෑදී ඇත්තේ ඒ අපි හඳුනා ගන්නවා සංශුද්ධ නොවන ද්‍රව්‍යයක්. එහෙමත් නැත්නම් මිශ්‍රණයක් හැටියට. ඒ අනුව අපි පදාර්ථය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කරා.
සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය. මේ අර්ථයේ අපි කතා කරන්නේ සංශුද්ධ ද්‍රව්‍ය විතරයි මෙම ශ්‍රේණියේදී. සංශුද්ධ නොවන ද්‍රව්‍ය එහෙම නැත්නම් මිශ්‍රණ පිළිබඳ අපි ඉදිරි 9 ශ්‍රේණියේදී තමයි යම් තරමකට සාකච්ඡා කරන්නේ. ඊට අමතරව 10 11 ශ්‍රේණිවලදී නැවතත් මෙම මාතෘකා සාකච්ඡා කරනු ලබනවා. ඊළඟට පුතේ මේ සංශුද්ධ ද්‍රව්‍ය ගත්තහම අපි මේ සංශුද්ධ ද්‍රව්‍ය අර්ථ දැක්වීම එහෙනම් නිශ්චිතව කරන්න ඕනේ. අපි වෙතෙන්දි සාකච්ඡා කරන්න ඕනේ සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ නිශ්චිත ගුණයයි තියෙන්නේ. එක ගුණයමයි තියෙන්නේ. ඒ ගුණයේ තියෙන ද්‍රව්‍ය විතරමයි තියෙන්නේ. ඒ නිසා අපි සංශුද්ධ ද්‍රව්‍ය හඳුනා ගන්නවා, අර්ථ දක්වනවා. නිශ්චිත ගුණධරණ සංඝටක එකක් පමණක් ඇති පදාර්ථයට තමයි අපි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා. නිශ්චිත ගුණධරණ සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථයට තමයි අපි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා. ඒකේ සංයුතිය හැම විටම සමානයි. හැම තැනකම එක සමානයි. මම අර කිව්ව විදිහට ගල්වැලි ඉවත් කළ හාල් මල්ලේ කොයි තැනකින් ස්වල්පයක් අරන් බැලුවත් තියෙන්නේ ඒ අංශු විතරමයි. ඒ නිසා සංයුතිය හැම වෙලාවෙම එක සමානයි සංශුද්ධ ද්‍රව්‍යවල. ඒ වගේම අනිත් ද්‍රව්‍ය සංශුද්ධ නොවන ද්‍රව්‍ය එහෙම නැත්නම් මිශ්‍රණ ගත්තාම මේකේ නිශ්චිත ගුණධරණ ද්‍රව්‍ය එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. සංයුතිය එකම නෙමෙයි, තැනින් තැනට වෙනස් වෙනවා. අර හාල් මල්ලේ හාල් ටිකක් ගත්තාම එක කොටසක තියෙනවා හාල් ඇට ප්‍රමාණය, ගල් කැට ප්‍රමාණය, වී ඇට ප්‍රමාණය, දහය පොතු ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. හොඳම උදාහරණේ තවත් කිව්වොත් ඕගොල්ලෝ හදන ගෙදර අම්මා හදලා දෙන පළතුරු සලාදේ. පළතුරු සලාදේ ඕගොල්ලන්ගේ කප් එකට වැටෙන පළතුරු වල තියෙන අඹ කෑලි ගාන, අන්නාසි කෑලි ගාන, ඇපල් කෑලි ගාන වෙනස් ගෙදර අනිත් මල්ලිට ලැබුණු ප්‍රමාණයට වඩා. අන්න ඒ විදිහට සංශුද්ධ නොවන ද්‍රව්‍යක අර සංඝටකවල ව්‍යාප්තිය ඒකාකාර වෙන්නේ නැහැ. එවැනි පදාර්ථ අපි සංශුද්ධ නොවන පදාර්ථ එහෙම නැත්නම් මිශ්‍රණ ලෙසයි හඳුන්වනු ලබන්නේ. ඊළඟට පුතේ අපි මෙන්න මේ සංශුද්ධ පදාර්ථය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. මේ සංශුද්ධ පදාර්ථයේ සමහර කොටස් තියෙනවා භෞතික ක්‍රමයකින් හෝ රසායනික ක්‍රමයකින් අපිට ආයෙ කෑලි කරලා වෙන් කරන්න බෑ. වෙනත් කොටස් වලට කඩලා වෙන් කරලා දාන්න බෑ. අපි භෞතික ක්‍රම වලින් රත් කරලා හරි වෙනත් මොනවා හරි යමක් කරලා අයින් කරන්න බෑ, වෙන් කරන්න බෑ. ඒ ද්‍රව්‍ය ගත්තොත් ඒ නිශ්චිත ගුණය තියෙන ඒ විතරයි තියෙන්නේ. එක වෙනත් ද්‍රව්‍ය බවට නැවත පරිවර්තනය කිරීමේ හැකියාවක් නැහැ. එවැනි ද්‍රව්‍ය වලට අපි හඳුනා ගන්නවා මූල ද්‍රව්‍ය කියලා. මේක අලුත් මාතෘකාවක්. ඕගොල්ලෝ අහලා තියෙනවා. ඒ වුණාට මේක තවම හරියට දන්නේ නැහැ. මූල ද්‍රව්‍ය ගැන අහලා තියෙනවා. කාබන් කියලා තියෙනවා, ඔක්සිජන් කියලා තියෙනවා, නයිට්‍රජන් කියලා තියෙනවා, මැග්නීසියම්, යකඩ, කොපර්, හයිඩ්‍රජන් මේ ආදී වශයෙන් මූල ද්‍රව්‍ය ගණනාවක් ඔබ අහලා ඇති. මේවා හරියටම ඉගෙනගෙන නෙමෙයි, ඔබ විවිධ වූ මාධ්‍ය ඔස්සේ තමයි මේවා අහලා තියෙන්නේ. ඒ වගේම මේ මූල ද්‍රව්‍ය දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් එකට එකතු වුණාම තවත් පදාර්ථයක් සකස් වෙනවා. මේ පදාර්ථයට තමයි අපි කියන්නේ සංයෝග කියලා. මේකත් සංශුද්ධ පදාර්ථයේ එක කොටසක්. එහෙමනම් සංශුද්ධ පදාර්ථයේ බෙදුණු කාණ්ඩ දෙකයි. එකක් මූල ද්‍රව්‍ය, අනිත් එක සංයෝග. එහෙනම් සංයෝගයේ අපි අර්ථ දක්වන්නේ මූල ද්‍රව්‍ය දෙකකට වඩා වැඩි ගණනක් එකතු වෙනවා. මේ එකතු වෙන ක්‍රමයට කියන පුතේ රසායනිකව සංයෝජනය වෙනවා. රසායනිකවයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒව ප්‍රතික්‍රියා කරලා හැදෙන අලුත් දෙයක්. ඒ හැදෙන අලුත් දෙයක් තමයි අපි කියන්නේ සංයෝගය.
ඔයගොල්ලෝ ඉදිරි පාඩම්වලදී කරනවා මැග්නීසියම් පටියක් අරගෙන පන්සන් දැල්ලට අල්ලලා රත් කරනකොට මැග්නීසියම් පටිය දාහනේ වෙනවා. ඇවිලෙනවා. මේක අපි ගෙදරදිත් කරනවා. කඩදාසියක් අරගෙන ලිපට දාලා උල්ලපුවාම අලු ටිකක් ඉතුරු වෙනවා. දර කොටේ ලිපට දැම්මම දර අලුයි ඉතුරු වෙන්නේ. මේ රසායනිකව වෙනස් වෙනා මේ දේවල්. අන්න ඒ වගේ මූලද්‍රව්‍ය දෙකකට වඩා වැඩි ගණනක් එකට එකතු වෙලා මේ හැදෙන පදාර්ථයට කියන්නේ සංයෝග කියලා. අපි පානය කරන ජලය හැදෙන්නේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි කියන මූලද්‍රව්‍ය එකට එකතු වෙලා. ඊළඟට අපි ආහාරයට ගන්න ලුණු හැදෙන්නේ සෝඩියමුයි ක්ලෝරීනුයි එකට එකතු වෙලා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙන්නේ කාබනුයි ඔක්සිජනුයි කියන මූලද්‍රව්‍ය දෙක එකට එකතු වෙලා. ඒතර මේ ආදී වශයෙන් අපි විවිධ වූ සංයෝග පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒත් එක්කම මේ සංයෝග පිළිබඳ තවදුරටත් ඔබට ඉදිරි වසරවලදී ඉගෙන ගන්නවා වගේම මේ වසරේදී ඉතා කුඩා ආරම්භයක් හැටියට මේ සංයෝග සෑදිලා තියෙන සංඝටක මූලද්‍රව්‍ය පිළිබඳ ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි මේක ඔබ දන්නේ නැහැ. පළමුවෙනි වතාවට තමයි අපි මේ පිළිබඳ සාකච්ඡා කරන නිසා. ඒ වුණාට මේක පුංචි මතකයක් එක්ක ඔබ මේ පාඩමේදී අවශ්‍ය තොරතුරු ටික මතකයේ රඳව ගන්නම වෙනවා. මේ විද්‍යාවේ විශේෂම කොටස තමයි මේ කොටස් අයිති වෙන රසායන විද්‍යාව කොටස. මේ රසායන විද්‍යාවට සමහර දරුවෝ ප්‍රියයි. ඒත් සමහර දරුවන්ගෙන් අති බහුතරයක් රසායන විද්‍යාව කොටසට අකමැති. ඒකට හේතුව මා හිතන විදිහට මේ විෂය කොටස මුල ඉඳලම සරලව දරුවාට ග්‍රහණය නොවීම හැටියටයි මා දකින්නේ. ඒ නිසාම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ රසායන විද්‍යාව කොටසට දරුවෝ යම් අකමැති. ඒ වගේම විද්‍යා විෂය හදාර විශේෂයෙන් ගණිත විෂය හදාරන දරුවොත් ඒ ගණිත විෂය ධාරාවේ තියෙන රසායන විද්‍යාව කියන විෂය කොටසට දැඩි අකමැත්තක් තියෙනවා, ලකුණු අඩුවීමක් තියෙන නිසා. ඒ කොහොම වුණත් පුතේ මේ විෂය බොහොම රසවත් අලුත් දේවල් අපිට පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන ඉදිරියට යන්න තියෙනවා. ඒ වගේ මේක ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම විෂය කරුණු වලින් නිවැරදිව පිළිතුරු ලිව්වොත් සම්පූර්ණ ලකුණු ග්‍රහණය කරගන්න පුළුවන් විෂය කොටසක් තමයි රසායන විද්‍යාව. ඉතින් ඒ නිසා මේකට ඔබ ඇලුම් කරන්න. මගේ විෂය ශාස්ත්‍රය ගැන හිතනකොට මම ඉතාම කැමති විෂය ධාරාව තමයි මේ රසායන විද්‍යාව අයිති විෂය කොටස් ටික. ඒ නිසා මම ඔබට බොහොම කැමැත්තෙන් මේ විෂය කොටස් උගන්වනවා. ඉතින් ඒ නිසා ඔබට සිදු වෙනවා මේ මූලද්‍රව්‍ය පිළිබඳව එහෙම නැත්නම් සංයෝග ගැන පොඩි මතකයක් රඳවා ගන්න. අපි 10 ශ්‍රේණියේදී තමයි මේ සංයෝගවල සංයෝග සංකේතයෙන් දක්වලා ඒවා හැදෙන විදිහ ගැන ඉගෙන ගන්න. ඒ අපි කියන සූත්‍රයක් කියලා රසායනික සූත්‍රයක්. හරියට ඔබේ නම වගේ. එතකොට ඒ නම දැනගත්තොත් අපිට මේ හැදිලා තියෙන මූලද්‍රව්‍ය ඉතා පහසුවෙන් ලියන්න පුළුවන් වුණත් මෙතෙන්දී මේ වසරේදී ඔබ මේ ගැන මතකයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේ විෂය කොටස් ආපහු නැවත 9 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේදී සාකච්ඡා වෙන බැවින් මේ කරුණු යම් මට්ටමක මතකයේ රඳවා ගත යුතු වෙනවා. ඒ අනුව පදාර්ථයේ විශේෂ ගුණ සාකච්ඡා කරනකොට ගුණ ගණනාවක් අපිට සාකච්ඡා කරන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් පදාර්ථයේ විවිධ පදාර්ථ නිරීක්ෂණය කරනකොට ඇතැම් පදාර්ථවල අපිට දැකිය හැකි දිලිසුමක් තිස්නයක් දක්නට ලැබෙනවා. මේක බොහෝ විට අපි දක්නට ලැබෙන්නේ ලෝහ කියන කාණ්ඩයේ පදාර්ථවල. රත්රන් ගත්තාම රිදී ගත්තාම ඒ දිලිසුම නිසා තමයි මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේවා බහුලව භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම බොහෝ පදාර්ථ ගත්තාම බොහොම දැඩි යකඩ වගේ වානේ වගේ ඒ නිසා මේවා වාහන සකස් කරන්න, ආයුධ සකස් කරන්න, ගොඩනැගිලි ඉදි කරන්න ආදී ක්‍රියාකාරකම් ගණනාවකට යොදා ගන්න. ඒ වගේම තවත් පදාර්ථ තියෙනවා
සමහර ඒවා බොහොම බංගුරයි. බංගුරයි කියන්නේ කැඩෙන සුළුයි. අපි පොඩි බලයක් යෙදීම මගින් කුඩා කැබලි බවට පරිවර්තනය කරගන්න පුළුවන්. වීදුරු ගත්තාම, අඟුරු ගත්තාම, රටහුණු ගත්තාම මේවා ඉතා කුඩා කැබලි බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වගේම තවත් පදාර්ථ තියෙනවා. මේ පදාර්ථ ඉතා හොඳින් තාපය සන්නායනය කරනවා. විශේෂයෙන් ගත්තාම ඇලුමිනියම් වගේ ලෝහ හොඳින් තාපය සන්නායනය කරනවා. ඒ නිසා අපි කෑම පිසින බඳුන් නිපදවීම සඳහා ඇලුමිනියම් වගේ ලෝහ යොදා ගන්නවා. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව කියන්නේ විද්‍යුතය ගමන් කිරීම. විද්‍යුතය හොඳින් ගමන් කරන ඒවා වන්නේ හොඳම විද්‍යුත් සන්නායකයේ හැටියට අපි හඳුනාගන්නේ තඹ. ඊළඟට ඇලුමිනියම්, යකඩ ඔය ආදී වශයෙන් ලෝහ බොහොමයක මෙම ගුණය තියෙනවා. ඒ නිසා විද්‍යුත් උපාංග සකස් කරනකොට මේ ලෝහ අපි යොදා ගන්නු ලබනවා. ඊළඟට රැව් දෙන හඬ. බිම අතෑරියාම ගැටුණාම යමක ඒ හඬ යම් වෙලාවක් පරිසරය තුල නොනැසී වියකී තියෙනවා. ඒකට කියනවා අපි රැව් දෙන හඬ. මේවා දක්වන්නේ ලෝහ තමයි මේ ගුණය පෙන්වුම් කරන්නේ. ඒ වගේම වර්ණය. බොහෝ ද්‍රව්‍ය බොහෝ පදාර්ථ විවිධ වර්ණ දරනවා. කොපර් සල්ෆේට් ගත්තාම නිල් පාටයි. පොටෑසියම් පර්මැංගනේට් එහෙම නැත්නම් කොන්ඩිස් අපි 4.2 ක්‍රියාකාරකමට යොදා ගන්නවා. ඒක තද දම් පාට කැට. අපි ඉදිරි පාඩම් වලදී යොදා ගන්නවා අයඩින් තද දම් පාට. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම වර්ණයක් නැහැ සුදුයි. මේ විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම සුදුයි. ඊළඟට 4.3 ක්‍රියාකාරකමට යොදාගත්ත වායුවක් නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව තද දුඹුරු පාටයි. එතකොට මේ ආදී වශයෙන් මේ ද්‍රව්‍ය සඳහා නිශ්චිත වූ විවිධ වූ වර්ණ දරනවා. ඊළඟට ප්‍රත්‍යස්ථතාව. මේ ප්‍රත්‍යස්ථතාවය කියලා කියන්නේ කිසියම් බලයක් යොදපුවාම මේක ඇදිලා හිටිනවා. ඒ වගේ මේ බලය ඉවත් කරපුවාම නැවත මුල් පිහිටීමට පත් වෙනවා. ඉලාස්ටික්, රබර් වගේවා මේ ප්‍රත්‍යස්ථතාවය පෙන්නුම් කරනවා. ඊළඟට ඝනත්වය. ඔන්න අපි කිව්ව ඉදිරියේ මම කතා කරනවා කිව්ව ඝනත්වය කියන්නේ නිශ්චිත වූ පරිමාවක තියෙන අංශු ප්‍රමාණය. අපි ඒකට කියනවා ස්කන්ධය කියලා. නිශ්චිත වූ පරිමාවක තියෙන ස්කන්ධය. නිශ්චිත පරිමාවක ස්කන්ධය වැඩි නම් ඔන්න ඝනත්වය වැඩි. වැඩිම ඝනත්වයේ තියෙන මූලද්‍රව්‍ය තමයි අපි ඉගෙන ගන්න රසදිය. ජලය ගත්තාම ජලයේ ඝනත්වය වැඩි, පොල් තෙල්, භූමි තෙල් ගත්තාම ඊට වඩා ඝනත්වය අඩුයි. ඒතකොට මේවා පිළිබඳවත් අපි ඉදිරියේ සාකච්ඡා වෙනවා. ඊළඟට ආහන්‍යතාව. මේක අලුත් වචනයක්. ආහන්‍යතාව. ආහන්‍යතාව කියලා කියන්නේ තහඩුවක් වගේ තලලා ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ආහන්‍යතාව තහඩු වගේ සකස් කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් වෙන්නේ ලෝහ. ඒ වගේම තවත් ගුණයක් තියෙනවා. බලයක් යොදලා ඉවර වෙලා කම්බි වගේ අදින්න පුළුවන්කම. කැඩෙන්නේ නැහැ. ඇදලා කම්බි විදියට සකස් කරන්න පුළුවන්. එතකොට මේ ගුණය පෙන්වුම් කරන්නේ ලෝහ. ඊළඟට තවත් පදාර්ථ තියෙනවා සුවිශේෂී වූ ගන්ධයක් තියෙනවා. සල්ෆර් වලත් කිසියම් ගන්ධයක් තියෙනවා. ඊළඟට සුවඳවත් ද්‍රව්‍ය, සගන්ධ ද්‍රව්‍ය තියෙනවා. විවිධ ශාක වලින් නිස්සාරණය කරගන්න ද්‍රව්‍ය. ඔය ආදී වශයෙන් ගන්ධයක් තියෙනවා. ආවේනික ගන්ධ තියෙන ද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. ඊළඟට ප්‍රසාරණතාව. මේ ප්‍රසාරණතාවය කියලා කියන්නේ තාපයේ සැපයීම මගින් ඒ ද්‍රව්‍යයේ පරිමාව ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. අපි මේක 7 වසරේදී කතා කරා. ඝනවල, ද්‍රවවල සහ වායුවල මේ ප්‍රසාරණතාවය අපි ඉගෙනගෙනයි ආවේ. ඊළඟට වයනය. වයනය කියලා කියන්නේ පුතේ අතින් අල්ලලා බලනකොට දැනෙන ස්වභාවය. වැලි ඇල්ලුවොත් රළුයි. කොන්ක්‍රීට් මිශ්‍රණයක් ඇල්ලුවොත් රළුයි.
පවුඩර් පිටි වගේම ඇල්ලුවොත් අතට දැනෙන බොහොම සුමුදු බවක්, සියුම් බවක්. එතකොට අපි කියනවා වයනය රළුයි නැත්නම් සිනිඳුයි කියලා. ඒ විදිහට විවිධ වයන දරනවා. ඒ වගේම ද්‍රවාංකයක් තියෙනවා. ද්‍රවාංකය කියන්නේ ද්‍රව කියන අර්ථයක් එතන එනවා. ද්‍රවයක් වෙන්න පුළුවන් ඝන ද්‍රව්‍ය. එහෙනම් ඝනයක් ද්‍රවයක් බවට පත්වන අපි ඔකට කියනවා අවස්ථා විපර්යාසයක්. ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. ඒ වගේම ඝන අයිස් ද්‍රව ජලයේ බවට පත් වෙනවා. එහෙනම් ඒ වෙනකොට නිශ්චිත වූ උෂ්ණත්වයක් තියෙනවා. ඒක තමයි ද්‍රවාංකය. ඒ වගේම ද්‍රව ජලය එහෙම නැත්නම් ද්‍රව ඉටි වාෂ්ප වෙනවා. එහෙම නැත්නම් ජල වාෂ්ප වෙනවා. ඒ වෙන්නේ නිශ්චිත වූ උෂ්ණත්වයකින්. ඒ කියන්නේ ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා තාපාංකය කියලා. එතකොට මෙන්න මේ අච්චු පොතේ 49 පිටුවේ මෙන්න මේ වගුවම ඔබට මතකයේ රඳවා ගන්න වෙනවා යම් කාරණා ටිකක්. ඊළඟට අපි බලමු මේ පදාර්ථයේ ලක්ෂණ අතරින් සුවිශේෂී වූ කාරණා කිහිපයක් පමණක් මම පොදුවේ ඔක්කොම කතා කරා. වෙනද පරීක්ෂණාත්මකව තහවුරු කරගන්න කාරණා කිහිපයක් විතරක් අපි මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒකේ පළවෙනි එක තමයි ඝනත්වය. මම කිව්වා ඝනත්වය කියලා කියන්නේ නිශ්චිත පරිමාවක තියෙන ස්කන්ධය. එහෙනම් අපි යන්නේ ද්‍රව්‍ය කීපයක ඝනත්ව වෙනස් වෙනවද කියලා බලන්න. ඒ සඳහා 4-5 ක්‍රියාකාරකම අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට. මේ 4-5 ක්‍රියාකාරකමේ තියෙනවා විශේෂ වූ කුප්පියක් මේ තියෙනවා. විශේෂ වූ බෝතලයක්. බෝතලයක් කියන තරම් ලොකු නෑ. සමහරවිට කියන්නේ කුප්පියක්. මේක හඳුන්වන්නේ ඝනත්වයේ පරීක්ෂණ සඳහාම යොදා ගන්න නිසා මේකට කියනවා අපි ඝනත්ව කුප්පිය. මේ ඝනත්ව කුප්පියේ පුතේ පරිමාව නිශ්චිතයි. මේකේ තියෙනවා මූඩියක්. මේ මූඩිය වැහෙන්නේ බෝතලේ ඇතුළට කොටසක් යන විදිහට පියනක් වගේ නෙමෙයි. ඒකේ අල්ලන ද්‍රව පරිමාව නිශ්චිත නිසා ඕනම ද්‍රවයක් දැම්මොත් මේකේ පරිමාව නිශ්චිතයි. ඒ නිසා ක්‍රියාකාරකමට පෙර මේ වගේ ඝනත්ව කුප්පි සමාන ඒවා එක්ක 3ක් ගන්න ඕනේ. ඒවා හොඳට සෝදලා වියලලා අරගන්න ඕනේ ක්‍රියාකාරකම සඳහා. අපි මේ ක්‍රියාකාරකමේදී අරගන්නේ මුහුදු ජලය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ලිං ජලය ගන්න පුළුවන්. ඊළඟට විද්‍යාගාරයේ තියෙනවා පිරිසිදු කරපු වතුර. අපි ඒකට කියනවා ආශ්‍රිත ජලය ගන්න පුළුවන්. ඒතර මේ තුන අරගෙන මේ ඝනත්ව කුප්පියේ පළවෙනි අවස්ථාවේ එකක් පුරවනවා. පුරවලා මෙතන තියෙනවා තරාදියක්. මේ තරාදියේ දඬු 3ක් මේ විදිහට තියෙන හින්දා මේක නම් කරන්නෙම දඬු 3 තරාදිය කියලා. මේ දඬු 3 තරාදිය මත තියලා ස්කන්ධය කිරන්නයි යන්නේ. මේකට ද්‍රවය පුරවපු ගමන්ම කට ළඟටම පුරවනවා. මූඩිය වහපු ගමන් ද්‍රවය කොටසක් පිටාර යනවා. මේ පිටාර ගිය ද්‍රවය හොඳට තෙත මාත්තු කරනවා. විද්‍යාගාරයේ තියෙන පෙරහන් කඩදාසි, එහෙම නැත්නම් අර තීන්ත පොවන කඩදාසියක් හරි අරගෙන මේ වටේ තියෙන පිටාර ගිය ද්‍රවය ටික හොඳටම තෙත මාත්තු කරලා තමයි තරාදි තැටිය මත කුප්පිය තියන්නේ. එහෙම නොවුනොතින් අපේ පාඨාංක වැරදි වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අවස්ථාව වෙනකොට මෙන්න මේ විදිහටයි තියලා බර කිරන්නේ. මේකේ දඬුවල තියෙනවා තරාදි පඩි වගේ. ඒ තරාදි පඩි වලින් පළවෙනි එක 1 2 කියලා යනවා, දෙවෙනි එක 10 20 කියලා යනවා, තුන්වෙනි එක 100 200 ආදී වශයෙන් යනවා. එතකොට මේ ගැළපෙන පරිමාණය යොදාගෙන මෙතනින් 10ට බලලා අඩුයි නම් ඊළඟට මේ පැත්තෙන් 10 20 ආදී වශයෙන් යවලා මේක ගුරුතුමාගේ උපදෙස් අනුව ඔබට කිරා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පළවෙනි එක කිරා ගත්තා. ඒ ඝනත්ව කුප්පියව නම් ගන්නේ මේ ද්‍රවය අයින් කරලා ආපහු හොඳට හොදලා වේලලා තමයි දෙවෙනි ද්‍රවය පුරවා ගන්න. එතකොට එහෙම පුරවගෙන නැවත ස්කන්ධය කිරා ගන්න. එතකොට අපි ගත්තේ මුහුදු ජලයයි, ලිං ජලයයි, ආශ්‍රිත ජලයයි නම් ඒ වලින් ස්කන්ධයේ වැඩිම වෙන්නේ මුහුදු ජලය. ඊළඟට ලිං ජලයේ, ඊළඟට ආශ්‍රිත ජලයේ. ඒකට හේතුව තමයි මුහුදු ජලයේ ලවණ වර්ග ගොඩක් දිය වෙලා තියෙනවා. ඒ නිසා ඝනත්වය වැඩි.
ඝනත්වය වැඩි. එතකොට ඒ ක්‍රියාකාරකමේදී අපි ඝනත්වය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට පුතේ ඊළඟ අවස්ථාවේදී අපි කතා කරන්න යන්නේ ද්‍රවාංකය. ද්‍රවාංකය කියලා කිව්වේ ඝනයක් ද්‍රවයක් වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකදී කියලායි කිව්වේ. මේක ඇත්තද බලන්නයි යන්නේ. ඒකට අපි යොදා ගන්නවා ලේසියෙන්ම ගන්න පුළුවන් ඝන ද්‍රව්‍ය තමයි ද්‍රවයක් කරන්න පුළුවන් අවස්ථා විපර්යාස පෙන්නන අයිස් කැට. ශීතකරණයේ අයිස් කැට ටිකක් අරගෙන මෙන්න මේ විදිහට 4-6 ක්‍රියාකාරකමේ ආකාරයට කැකෑරුම් නලයකට අයිස් කැට ටික දානවා. මේ අයිස් කැට තුල උෂ්ණත්වමානයක් ගිල්ලනවා. හරියට සිරස්ස රඳව ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ ආධාරකයක් අපි ගන්නෙ. මේක රත් කරන්නේ නැහැ. කෙලින්ම දැල්ලට අල්ලලා බීකරයකට ජලය දාලා ඒ බීකරයේ තියෙන විද්‍යාගාරයේ තියෙන බීකර තියෙන ආධාරක මේකේ කකුල් 3ක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ තෙපාව කියලා. තෙපාව මත කම්බි දැලක් තියලා ඒ මතයි ජලයේ පුරවපු බීකරයේ තියෙන්නේ. දැන් මෙතන ඊතලයේ තියෙන ස්ථානයෙන් බන්සන් 1000කේ තියලා මේක රත් කරනවා. ඒ රත් කරනකොට ද්‍රාවණයේ මිශ්‍ර කරගන්න ද්‍රාවණයේ පුරාම රසයේ ඒකාකාරව යන්න හැන්දක් වගේ කොටසක් දාලා තියෙනවා. ඒකට කියන්නේ මන්තය. මේ මන්තයෙන් කලත්තනවා අපි උෂ්ණත්වමාන පාඨාංකය කියවනකොට. රත් කරන විගසම අයිසල මුල්ම උෂ්ණත්වය මැනගන්න. අපිට මේ පාඨාංකයේ බිඳුව එන්නේ. හැබැයි මේක විද්‍යාත්මක පරීක්ෂණ කරලා බිඳුව කියලා හොයාගත්තට අපේ පරීක්ෂණ කරනකොට අපිට හරියටම බිඳුවට වඩා පොඩි වෙනසක් වෙන්න පුළුවන්. 1 2 වගේ අගයක් එන්නත් පුළුවන්. ඒ කෙසේ වුණත් අපි ඒක ද්‍රවාංකයේ බිඳුව හැටියට තමයි සම්මත අගය ගන්නෙ. ඊට පස්සේ මේක වංශන් 1000කින් රත් කරන අතරේ පාඨාංක 4ක් 5ක් විතර වෙනකන් අපි පාඨාංක විනාඩි 2න් 2කට විතර උෂ්ණත්වය මැනගන්නවා. මේ මැනගන්නකොට හැම වෙලාවකම මේ ඝන අයිස් ටික ද්‍රව ජලය වෙනකන්ම උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය නියතයි. ඝනය ද්‍රවය වෙනවා. ඝනය ද්‍රවය වෙලා අවසන් වෙන තුරුම උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙම අගය කියන්නේ අපි ද්‍රවාංකය කියලා. ඝනයක් ද්‍රවයක් බවට පත්වන නියත උෂ්ණත්වය එමනම් ද්‍රවාංකය කියලා හඳුනා ගන්න. ඊළඟට අපි අනිත් කතා කරන භෞතික ගුණය තමයි තාපාංකය. එහෙනම් තාපයේ සපයනම ඇති තාපය සපයන්න ඕනේ ද්‍රවයකට. මේ ද්‍රවයට තාපය සපයනකොට ද්‍රවය වාෂ්ප වෙනවා. මේක අපි එදිනෙදා ජීවිතයේ අත්දකිනවා. කේතලයට වතුර දාලා රත් කරනකොට කේතලයේ කෙමියෙන් ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට අන්න ඒ වගේම ඒ ක්‍රියාකාරකම සඳහාත් අපි 4 ක්‍රියාකාරකම සිදු කරනවා. ඒකෙදි කැකෑරුම් නලයකට ජලය දාලා ජලයේ උෂ්ණත්වය මැනගන්නවා. පළමු අවස්ථාවේදී අපි මැනගත්ත හැකි. ඒ වෙලාවේදී සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ලැබෙන්නේ අපි ඔකට කියන පරිසරයේ තියෙන ජලයේ උෂ්ණත්වය. අපි ඔකට කියන්නේ කාමර උෂ්ණත්වය කියලා. ඒකට කිසියම් උෂ්ණත්වයක් ජලයට තියෙනවා. 28ක් 30ක් 22ක් ඔය ඒ පරිසරය අනුව ඒ වෙලාවේ ජලයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේම ඇටෝම සකස් කරගෙන බන්සන් 1000කින් රත් කරනවා. රත් කරනකොට අපි මුල ඉඳලා උෂ්ණත්වමානී පාඨාංක ගන්නෙ නෑ. කිසියම් වෙලාවක ජලය නටන්න ගන්න. ඒ නටන්න ගන්න වෙලාවේ අපි උෂ්ණත්වමාන පාඨාංක 5ක් විතර විනාඩි 2න් 2කට විතර අරගෙන බලනවා. ඒ හැම වෙලාවකම උෂ්ණත්වමානයේ පාඨාංක වෙනසක් වෙන්නේ නැහැ. CA තියෙනවා. ජලය නටන්නේ සෙල්සියස් අංශක 100. මේක හැම ද්‍රවයකටම මේක සමාන නැහැ. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ ද්‍රවාංක ඒ වගේම තාපාංක වගු දෙකක් තියෙනවා. ඒ ද්‍රව්‍ය වර්ගය අනුව මේ ද්‍රවාංක සහ තාපාංක අගයන් වෙනස් වෙනවා. ඒ අනුව එහෙමනම් ජලයත් නිශ්චිත උෂ්ණත්වයකදී වාෂ්ප බවට පත් වෙනවා. ඒ අගයට අපි කියනවා තාපාංකය කියලා. එහෙමනම් මේක අර්ථ දක්වනවා ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන්නා වූ නියත උෂ්ණත්වය තමයි තාපාංකය හැටියට අපි හඳුනාගන්නේ. ඒ අනුව පුතේ ඔන්න අපි විශේෂම කාරණා 3ක් එහෙම නැත්නම් ලක්ෂණ 3ක් පිළිබඳව සාකච්ඡා කරා.
මීට අමතරව මම මුලින් සාකච්ඡා කරා දිස්නය, රැව් දෙන හඬ, තාප සන්නායකතාව, විද්‍යුත් සන්නායකතාව. මේ විද්‍යුත් සන්නායකතාව කියන එක පරීක්ෂා කරන්න පුළුවන් ඕගොල්ලන්ට විද්‍යුත් පරිපථයක් සකස් කරගන්න. මේ විද්‍යුත් පරිපථයේ එක තැනක හිදසක් තියාන පරිපථයක් සකස් කරන්න ඕනේ. කෝෂයයි, බල්බයයි, ස්විච්යක් ඕනේ නෑ. ස්විච්යක් වෙනුවට 60 කටුවක් හරි යොදා ගන්න පුළුවන් කරගෙන අර හිස් තැනට අපිට සපයන විවිධ ද්‍රව්‍ය සම්බන්ධ කරනවා. මේක අපි හතේදිත් මේ ක්‍රියාකාරකමම කරා. ඒ වගේම තාප සන්නායකතාව හඳුනා ගන්නත් අපිට පුළුවන් වෙනවා ලෝහ කූරු තුනක් මෙන්න මේ ක්‍රියාකාරකම. මෙන්න මේ ක්‍රියාකාරකම මේක ඔයගොල්ලෝ කලින් කරලා තියෙනවා. මේකෙදි විවිධ කූරු ටිකක් ගන්නවා. විවිධ ලෝහ කූරු ටිකක් මෙතෙන් ගන්න පුළුවන්. කඹ කම්බියක්, යකඩ කම්බියක්, දී කූරක් ආදී වශයෙන් ගන්න පුළුවන්. අරගෙන මේකේ ඉටි රඳවන්න පුළුවන්. ඉටි රඳවලා රත් කරන්න පුළුවන්. ඉක්මනින් ඉටි දියවෙවි යන්නේ කොකද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අනුව තාප සන්නායකතාව මේ ක්‍රියාකාරකමින් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ආහාන්‍යතාව, පංගුරතාව, තන්‍යතාව කියන ලක්ෂණත් හඳුනා ගන්න පුළුවන්. මේ අනුව මේ පදාර්ථයේ විවිධ ද්‍රව්‍ය නිරීක්ෂණය කරනකොට මේ ගුණ පවතින්නේ මොන වගේද කියලා විශේෂයෙන් අපි සලකා බලන්න ඕනේ. විශේෂයෙන්ම අපි පදාර්ථය මේ ගුණ පදනම් කරගෙන නැවත කාණ්ඩ දෙකකට වෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා. එක ද්‍රව්‍යයක් ලෝහ, අනිත් එක අලෝහ. ලෝහ ගත්තහම මම අර මුලින් කියපු කාරණාවල ලක්ෂණ බොහෝමයක් තියෙනවා. හොඳින් තාපය සන්නායනය කරනවා, හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා. ඒ වගේම ආහාන්‍යතාවක් තියෙනවා, තන්‍යතාවක් තියෙනවා. ගැටුණු විට රැව් දෙන හඬක් නැගෙනවා කියන ගුණ ලෝහ සතු වෙනවා. ඊළඟට අලෝහ ගත්තහම දුර්වලයි තාප සන්නායකතාව, දුර්වලයි විද්‍යුත් සන්නායකතාව, තලපුවාම කුඩු වෙලා යනවා. අපි කියනවා බංගුරයි කියලා. ලෝහ කියන දිස්නයක් මේවට පෙන්වුම් කරන්නේ නැහැ. මේ අනුව පදාර්ථය නැවත කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්කම තියෙනවා සංශුද්ධ පදාර්ථය. මෙන්න මේ විදිහට ලෝහ සහ අලෝහ කියලා. එතකොට මේ ලක්ෂණ ටිකත් ඔබ මතකයේ රඳවා ගන්න ඕනේ. ඒ අනුව පුතේ අද දවසේ පාඩමේ සාරාංශය අපි බැලුවොත් මේ පදාර්ථය බෙදුවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට. සංශුද්ධ පදාර්ථය එහෙමත් නැත්නම් සංශුද්ධ නොවන පදාර්ථය හැටියට කාණ්ඩ දෙකක්. ඒ පදාර්ථය තමයි අපි මිශ්‍රණ කියලා කිව්වේ. ඊට පස්සේ මේ සංශුද්ධ පදාර්ථය අපි නැවත බෙදුවා මූලද්‍රව්‍යයි සංයෝගයි කියලා. ඒකට මෙන්න මේ මූලද්‍රව්‍ය තමයි අපි නැවත කාණ්ඩ දෙකකට බෙදන්නේ අර ලක්ෂණ පදනම් කරගෙන ලෝහ සහ අලෝහ හැටියට. එන්න ඒ සාරාංශය ඔබේ අච්චු පොතේ මෙන්න මේ ස්ථානයේ තියෙනවා. මේක තමයි පාඩමේ සාරාංශය වෙන්නේ. ඒ නිසා ඔබ එහෙනම් මේ පාඩම පෙළ පොතත් එක්ක නැවත අධ්‍යයනය කරලා පෙළ පොතත් තියාගෙන වීඩියෝ එක නැවත දමමින් මේ පිළිබඳ ස්වයං අධ්‍යයනයක නිරත වෙන්න පුළුවන්. අධ්‍යයනයේ නිරත වෙමින් ඔබට තියෙන ගැටලු නිවැරදි කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. බොහොම ස්තුතියි.